හොඳයි. එතකොට අද මේ විශේෂයෙන්ම මහා බ්‍රිතාන්‍යයේ ඊළඟට ඇමරිකාවේ කැනඩාවේ ඔය වගේ පිරිස් එකතු වෙලා දැන් මේ කරන භාවනා වැඩසටහනේ විශේෂයෙන්ම යුරෝපයෙන් සෑහෙන පිරිසක් සම්බන්ධ වෙනවා. ඉතින් අපි මූලික උපදෙස් කීපයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ සඳහා සියලු දෙනාම නැවතත් tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. එතකොට අපි මේ මූලික උපදෙස් එක අතකින් කියනවා නම් ධර්ම දේශනාවක අනුසාරයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද බික්කවේ සම්මාදිට්ඨි සීලානුග්ගහිතාච හෝති සුතානුග්ගහිතාච හෝති සාකච්ඡානුග්ගහිතාච හෝති සමතානුග්ගහිතාච හෝති විපස්සනානුග්ගහිතාච හෝති තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි භාවනා වැඩසටහනකදී කරුණු කීපයක් ඉස්සරහින් තියාගන්නවා, මතක් කරගන්නවා. එකක් තමයි විශේෂයෙන්ම දැන් අපි මේ බොහොම උනන්දුවෙන් වමනාවෙන් ඉල්ලලා සමාදන් වෙච්ච මේ සීලය. ආජීවාෂ්ටමක සීලය වෙන්න පුළුවන්, උපෝසත අට්ඨාංග සීලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට හුරු පුරුදු පංචශීලය වෙන්න පුළුවන්. එතකොට මේ සීලය අපි පුළුවන් තරම් අවංකව ආරක්ෂා කරන්න උත්සාහවන්ත වෙනවා. එතකොට අපි තුල එක්තරා අන්දමක පෙළ ගැසීමක්, එක්තරා අන්දමකින් අපි ඒ සඳහා කැපවීමක්, යොමු වීමක් සිද්ධ වෙනවා. මොකද අපි සීලය ඉස්සරහින් තියාගත්තාම සීලයෙන් අපේ කයයි වචනයයි හික්මවා ගත්තාම ඒකෙන් ලොකු අනුග්‍රහයක් මේ දියුණු කරන සම්මා දිට්ඨියට නැත්නම් අපි දියුණු කරන මේ නිවැරදි දැක්මට බෙහෙවින් උපකාර වෙන බව භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා. මම ඉස්සරහින් තියාගත්තේ ඒ අනුග්‍රහිත සූත්‍රයේ එන කොටසක්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා සීලයෙන් මේ කරගෙන යන කටයුත්තට අනුග්‍රහ කරන්න කියලා, උපකාර කරන්න කියලා. මොකද අපේ ඒ තරම්ම සීලය ගැන තැකීමක් නැති වුනහම වෙන්නේ අපේ කයෙන් වචනයෙන් යම් යම් වැරදි සිද්ධ වෙනවා. ඒවා ටිකක් බරපතල වැරදි වෙන්න පුළුවන්. හිත එතකොට කැළඹෙනවා. හිත නැවතත් ඒතර අපිරිසුදු වෙනවා, කෙලසෙනවා. එතකොට ඒ බඳු පරිසරයක අපි මේ කරන්න හදන බොහොම සියුම් වැඩේට ටිකක් බාධා පැමිණෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා සීලයෙන් හැමතිස්සෙම තමන් ආරක්ෂා වෙලා ඉන්නවද? මේ සීල ආරක්ෂාව නැත්නම් ඒ සීලය කියන තවත් පැත්තකින් කියනවා නම් ඒ මායිම ඇතුළේද අපි හැසිරෙන්නේ කියලා චුට්ටක් බලන එක ඊටාම වැදගත්. මොකද ඒ අනුග්‍රහය ලැබනකොට ඒ මායිමේ ඒ සීමාවේ අපි කටයුතු කරනකොට අපේ අතින් කයෙන් වචනයෙන් බරපතල වැරදි සිද්ධ වෙන්නේ නැහැ. අපි උපයෝගී කරගන්නවා සීලය ප්‍රධාන වශයෙන්ම මේ අපිට ආරක්ෂක මායිමක් වශයෙන්, ආරක්ෂිත සීමාවක් වශයෙන් අපි සීලය උපයෝගී කරගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ දෙන්නේ හරියට නිකන් අපිට තාම හොඳට මේ මනස හික්මවා ගන්න බැරි වෙච්ච තැනැත්තට එක අතකින් මේ මනසේම තියෙන අපවිත්‍රතාවය නිසා, කෙලෙසුණු ස්වභාවය නිසා යම් හෝ දුකකටපත් වෙන සිද්ධ වුණොත් ඒකෙන් බේරගන්න, ඒකෙන් වළක්වන්න යොදන එක්තරා අන්දමක ශක්තිමත් ආවරණයක් වගේ තමයි. ශක්තිමත් ආරක්ෂාවක් වගේ තමයි. ඒ නිසා අපි බොහොම අවංකව මේ සමාදන් වෙච්ච සීලය ආරක්ෂා කරගන්න, රැකගන්න උත්සාහන්ත වෙනවා. මෙතනින් අදහස් වෙන්නේ අපි ඒකේ 100% පරිපූර්ණ වෙලයි ඊළඟ වැඩසටහන නැත්නම් ඊළඟ කටයුත්ත පටන් ගන්න ඕනේ කියලා. අපිට දැන් තියෙන සීලයෙන් පටන් අර ගන්නවා. හැබැයි අපි පොඩ අපේ සතිය තව දියුණු වෙනකොට, සමාධිය දියුණු වෙනකොට, ප්‍රඥාව දියුණු වෙනකොට අර සීලය තව ශක්තිමත් කරගන්න. සීලේ යම් යම් අඩුපාඩු දුර්වල තැන් පේනවා නම් ඒවා සකස් කරගන්න උත්සාහන්ත වෙනවා. අපි නැවතත් ආපසට හැරිලා අපේ සීලේ ස්වභාවය ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. අපේ සීලේ ස්වභාවය ගැන විමසලා බලනවා. එතකොට යම් යම් තැන්වල අපිට තේරෙනවා නම් මේ තැන්වලදී මම ඒ තරම්ම තැකීමක් කරේ නැහැ, ඒ තරම්ම මම සැලකිලිමත් උනේ නැහැ කියලා අපිට තේරෙනවා නම්, හැඟෙනවා නම් අන්න ඒ බඳු සීල කොටාසයන් අපි තව පිරිසුදු කරගන්නවා. තව ශක්තිමත් කරගන්නවා. එතකොට මේ බඳු සීලයක් අපි ආරක්ෂා කරනකොට බුදුරජාණන් වහන්සේ කියනවා එතකොට අපිට නිකන් අපිටම තේරෙනවා කලින් මගේ ජීවිත රටාවට සාපේක්ෂව දැන් මගේ ජීවන රටාවේ, දැන් මම කතා කරන විදිහේ, දැන් මගේ ඇවතුම් පැවතුම් වල යම්කිසි සුළු හෝ පරිවර්තනයක් වෙලා තියෙනවා. සුළු හෝ වෙනසක් වෙලා තියෙනවා.
දැන් මම ටිකක් කලින්ට වඩා සිසිල් වෙන ගතියක් තියෙනවා. තැම්පත් වෙන ගතියක් තියෙනවා. මගේ එක්තරා අන්දමක හික්මීමක් දැන් ඇති වෙලා තියෙනවා. ඒ නිසාම මම අනුන්ට හානි වෙන විදිහේ දේවල් දැන් කරන ගතිය අඩු වෙලා තියෙනවා. මටම හානි වෙන විදිහේ දේවල් කරන ගතිය අඩු වෙලා තියෙනවා. ඒ නිසා අන්න Taman තුල මේ ඇතිවන පරිවර්තනය නිසා යම්කිසි කෙනෙක්ගේ හිතේ යම් සතුටක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ මගේ අතින් මේ වැරදි සිද්ධ වුණා මම නිසා අරයා මෙයා කම්පාවටපත් වුණා කරදරයට වැටුණා කියලා අපේ හිත අපිටම චෝදනා කරන ස්වභාවයක් තියෙනවා. අන්නේ අපේ හිත අපිටම චෝදනා කරන ස්වභාවය මගහරවගෙන අපි දැන් මේ වැඩේට සුදුසුයි මේ කරන්න මම සූදානම් ඒ සඳහා වමනා කරන පරිසරය දැන් මනසේ සකස් වෙලා කියලා ලැබෙන ඒ අනුමැතිය වගේ තමයි මේ සීල අනුග්‍රහිතය කියලා කියන්නේ. ඒතර අපි නැවත නැවත සීලය ගැන පරීක්ෂා කරලා බලනවා. හැකිපමණ සීලයෙන් ශක්තිමත් වෙනවා. එතකොට ඒ බඳුයේ ශක්තිමත් වෙච්ච ආරක්ෂා වෙච්ච පරිසරයක් තුළ අපිට ඊළඟ අංග දක්වා යන්න අවස්ථාව සැලසෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සුතානුග්‍රහිතය ගැන. ඒ කියන්නේ සුතයෙන් අනුග්‍රහයක් කරනවා. ඒක තමයි අපි දැන් මේ කරන්නේ ඊළඟට හවස් මේ ඊළඟ මේ වැඩසටහන වශයෙන් නැත්නම් ඊළඟ අංගය වශයෙන් ධර්ම දේශනාවක අනුසාරයෙන් කරන්නේත් ඒකයි. ඒ කියන්නේ බුද්ධ වචනයට අහුම්කම් දෙනකොට අපිට ලොකු බුද්ධ ගෞරවයක් ඇති වෙනවා, ධර්ම ගෞරවයක් ඇති වෙනවා. ඒ බඳු ධර්මයක් ඔස්සේ ගමන් කරන ඒ සඳහා වෙහෙසෙන ඒ සංඝරත්නයේ විශේෂයි නැත්නම් ඒ සඳහා කටයුතු කරපු ඒ ආර්ය මහා සංඝරත්නයේ විශේෂයි ලොකු ගෞරවයක් ඇති වෙනවා. අපිටත් අන්න ඒ ඔස්සේ යන්න, ඒ බඳු ධර්මයක පිහිටන්න හිතෙනවා. අපිටත් මේ ධර්මයේ තියෙන ගැඹීරත්වය, ධර්මයේ තියෙන ඒ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් හැකියාව, අදටත් මේකේ තියෙන වළංගු භාවය තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අපේ මේ භාවනාව විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ වචනය හා සැසඳෙනකොට අපිට ලොකු සතුටකුත් ඇති වෙනවා. මේක මේ එදා අවුරුදු 2600කට කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අදටත් වළංගුයි නේද? දැන් මේ සෑහෙන කාල පරිච්ඡේදයකට පස්සේ අපි මේ ජීවත් වෙන්නේ. ඒත් අදටත් එදා ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේ අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අපිට අපි තුලම දියුණු කරගන්න පුළුවන්. අපේ හදවත් තුල ඒක රෝපණය කරගන්න පුළුවන්. කියලා අන්න අපිට පොඩ මේකේ තියෙන ප්‍රායෝගිකත්වය වැටහෙන්න ගන්නවා. ඒ නිසා මේ සුත අනුග්‍රහිතය බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අගය කරලා තියෙනවා. මෙතෙන්දී පුංචි කරුණක් අපේ මතක තියාගන්න අවශ්‍යයි. හැබැයි භාවනා කරන වෙලාවේදී අපි සුතය පොඩ්ඩක් පැත්තකින් තියලා බොහොම සරල මනසක්, සැහැල්ලු මනසක්, ආධුනික මනසක් සහිතව තමයි අපි භාවනාව කරගෙන යන්නේ. මොකද මෙතෙන්දී අපි හුඟක් දැනුම් සම්භාරයක් ඉස්සරහට අරගෙන සංඥා බහුලව අපේ හිත තියාගෙන හිත බර කරගෙන හිර කරගෙන මේ කටයුත්ත පටන් ගත්තොත් කරන්න අමාරුයි. මොකද භාවනාවට අවශ්‍ය වෙනවා සැහැල්ලු මනසක්. බොහොම සතුටුදායක මනසක්, සොම්නස් මනසක්. පුංචි දරුවෙකුගේ වගේ අහිංසක මනසක්, නිහතමානී මනසක් අපිට අවශ්‍ය වෙනවා භාවනාවේදී. ඉතින් ඒ නිසා අපි සමහර ලාවට සුතමේ වශයෙන් ඇති කරගෙන තියෙන මහා තොරතුරු ගබඩාවක් අපි සතුව තියෙනවා නම් එහෙනම් මදක් අපි తాවකාලිකව හෝ මේ මතක ගබඩාව පොඩ්ඩක් පැත්තකින් තියන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒ අපේ දැනුම් සම්භාරය පොඩ්ඩක් පැත්තකින් තියලා අපි බොහොම සරල මනසක් සහිත කෙනෙක් බවට පත් වෙනවා. අපේ හිත එතකොට සැහැල්ලු වෙනවා. අපේ විතර්ක අඩු වෙනවා. අපි ආධුනික මනසකින් භාවනාවට පිවිසෙනවා. සමහරවිට මේ පිංගුතුන් කියවලා ඇති එක්තරා සෙන් ආචාර්යවරයෙක් සුන්නියුරු සුසුකි කියලා සෙන් ආචාර්යවරයෙක්ගේ පොතක් තියෙනවා. Beginner's Mind Zen Mind කියලා. එතකොට එතුමා පෙන්ලා දෙන්නේ මේ සෙන් මනස කියන එක. විශේෂයෙන්ම ආධුනික මනසක්. ඒ ආධුනික මනසේ තමයි වැඩෙන්න පුළුවන් ඒ ප්‍රවණතාවයේ තියෙන්නේ. එහෙම නැතුව අපි සියල්ල දන්නවා, සියල්ල දැන් සම්පූර්ණයි කියලා හිතාගත්තොත් එතකොට වැඩෙන්න අමාරුයි. ඒකට එහාට යන්න අමාරුයි. හරියට නිකන් මේ පිරිච්ච කලයකට වතුරක් කරනවා වගේ. මොකද කලයේ දැනටමත් පිරලා තියෙන්නේ. එතකොට අලුතෙන් දෙයක් දාන්න ඉඩක් නැහැ. නමුත් අපි ආධුනික මනසක් සහිත නම්, නැවුම් මනසක් සහිත නම්, ඒ වගේම මේ දේවල් දිහා විවෘතව බලන්න පුළුවන් මනසක් සහිත නම් අන්න එතකොට අපිට මේ දේ හොඳට වැටහෙන්න ගන්නවා. මොකද අපි ගාව තියෙන්නම විවෘත මනසක්. අපි ඕනම දෙයකට සාදර වෙන ගතියක්. දෙයක් දිහා විමසුම් නුවණකින් බලන්න පුළුවන් ගතියක්. අලුත් බැල්මකින් බලන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක අතිශය වැදගත් භාවනාවේදී. භාවනාවේදී අපිට වමනා වෙනවා
ඒ නිසා මෙන්න මේ සරල මනස, සැහැල්ලු මනස, ආධුනික මනස, විවෘත මනස භවනාවට ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා මම මේ පින්වුතුන්ට ආරාධනා කරනවා අපි භාවනා කටයුත්ත කරනකොට පුළුවන් තරම් සරල, සැහැල්ලු, ආධුනික පුංචි දරුවෙකුගේ වගේ නිහතමානී මනසකින් මේ කටයුත්තේ දෙන්න. ඒ තරමට ඔබගේ භාවනාව ටික ටික වර්ධනය වේවි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා සමතයකින් මේ සාකච්ඡාවකින් මේ කටයුත්තට අනුග්‍රහ කරන්න කියලා. ඉතින් ඒක ඇත්තටම අද දිනේදී පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඒ ධර්ම සාකච්ඡාව මෙහෙවනවා. එතකොට එතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ තමන් මේ වඩන භාවනාව සම්බන්ධයෙන් sannivedanayak. අපි කොහොමද මේ භාවනාවට පිවිසුනේ? ඊට මේ භාවනා කර්මස්ථානය අපි කොහොමද බහුලීකృత කළේ? වැඩුවේ කොහොමද? අපි ඒක කොතරම් කාලයක් ඒ සඳහා මිඩංගු කළාද? කොතරම් කාලයක් අපි එහි යෙදුනද? එහෙම යෙදෙනකොට අපිට ලැබුණ අත්දැකීම් මොනවද? අපිට යම් බාධාවන් පැමිණියා නම් ඒ බාධාවන් අපි මුහුණ දුන්නේ කොහොමද? කියලා මෙන්න මේ වගේ විග්‍රහයක් තමයි මේ සාකච්ඡාවකදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දී විවිධාකාර સિદ્ધාන්තමය ප්‍රශ්න අරගෙන අපිට සාකච්ඡා කරන්න පුළුවන් වුණත් අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අපේ භාවනාවට අදාළ යමක් සාකච්ඡා කරන්න. ප්‍රායෝගික පුහුණුවක යෙදෙන පිරිසක් වශයෙන් තමයි මේ සාකච්ඡාවේ යෙදෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද එහෙම නැතුව අපි හුඟක් මේ સિદ્ધාන්තමය ප්‍රශ්න ඉස්සරහට අරගෙන හුඟක් කතා කරන්න ගත්තොත් එතෙන්දී අපි නැවතත් අර සුතමේ ඥානයේ පැත්තකට එහෙම නැත්නම් පරියත්ති පැත්තකට තමයි යොමු වෙන්නේ. නමුත් මේ භාවනා වැඩසටහනකදී අපි බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා ප්‍රායෝගික පුහුණුවක් ලබා ගන්න. ප්‍රායෝගික අත්දැකීමක් ලබන්න, ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ලබන්න තමයි භාවනා වැඩසටහනකදී අපි සූදානම් වෙන්නේ, ලෑස්ති වෙන්නේ. නිසා මම මේ පින්වතුන්ට ආරාධනා කරනවා තමන්ගේ භාවනා කමටහන ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කරන භාවනා කමටහනේ විශේෂයෙන්ම සඳහන් කරන්න අපි හිතමු ඉඳගෙන කරන භාවනාවේදී ඉඳගෙන සතිමත් වීමේ එහෙම නැත්නම් පරයන්ක භාවනාවේදී තමන් මූල කමටහනක් වශයෙන් තෝරගත්තේ කුමක්ද කියලා. ඒ කියන්නේ අපි හොඳට පట్టල වෙලා වාඩි වුණාම හොඳට කය තැම්පත් කරලා සකස් කරලා සමබරව වාඩි වුණාම අපිට নানা ආකාර දේවල් දැනෙන්න පුළුවන්. අපේ මේ කයේ විවිධාකාර චංචල කම්පන ස්වභාවයන්, සියුම් සියුම් වේදනාවන්, ඒ වගේම මේ අතපය ස්පර්ශ වෙන හැටි, අපේ ඇඳුම් ශරීරයට ස්පර්ශ වෙන හැටි, අපේ කයේ බර දැනෙන හැටි, මේ වගේ নানা ප්‍රකාර දේවල් ඒ මොහොතේදී දැනෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම වළංගුයි. මේ හැම දෙයකින්ම නිරූපණය වෙනවා අපි මේ මොහොතේ ජීවත් වෙන බව. සාමාන්‍යයෙන් අපි අතීතයේ ජීවත් වෙනවා, අනාගතයේ ජීවත් වෙනවා. නමුත් වර්තමානයේ ජීවත් වෙන කාල පරිච්ඡේදයේ බොහෝම සුළු ප්‍රමාණයක්. කෙටි කාලයක් කියන්න පුළුවන්. දැන් අපි මේ භාවනා වැඩසටහනේදී බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම වර්තමානයේ ජීවත් වෙන්න. ඒක මූලික අංගයක් වෙනවා අපේ ඉස්සරහට යන්න. මොකද මේ කය නිතරම තියෙන්නේ වර්තමානයේ. කයට බෑ අතීතයේ ජීවත් වෙන්න. ඒ වගේමයි කයට බෑ අනාගතයේ ජීවත් වෙන්න. කයට පුළුවන් මේ මොහොතේ ජීවත් වෙන්න. මේ මොහොතේදී ලැබෙන විවිධාකාර හේතු ප්‍රත්‍යයන් නිසා තමයි මේ මොහොතේදී කය රඳා පවතින්නේ. එතකොට මේ වෙලාවේදී බෑ වෙනත් අතීතයේ වෙච්ච දේවල් ගැන කල්පනා කරන්න, අනාගතයේ වෙච්ච දේවල් ගැන කල්පනා කරන්න බෑ. මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ වර්තමාන මොහොතේදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කල්පනා කරන්නයි තියෙන්නේ. කල්පනා කරනවා කියනට වඩා ඒ වර්තමාන මොහොතේ කයට දැනෙන දෙයක් එක්ක අපි සාදර වෙලා කටයුතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට අපි කය උපයෝගී කරගන්නවා අපේ අවධානය වර්තමානයේ රඳවා ගැනීමේ උපක්‍රමයක් වශයෙන්. අපිට පුළුවන් මේ කායානුපස්සනාවක එහෙමනම් වැඩි කාලයක් ගත කරන්න. දැන් අනුරාධ මහත්තයා මතක් කළා මේකේ යම් ආධුනික යෝගීන් ඉන්නවා කියලා. එතකොට මේ ආධුනික යෝගීන් විශේෂයෙන්ම උත්සාහවන්ත වෙන්න කය යාලු කරගන්න. මේ අපේම කය, තමන්ගේ කියා ගන්නා මේ කය දැන් අපි වෙනත් දෘෂ්ටි කෝණයකින් උපයෝගී කරගන්නවා අපේ ඇතුළත ගුණයක් දිනු කරන්න. අපේ සිහිය, සතිය දිනු කරන්න අපි කයම උපයෝගී කරගන්නවා. එතකොට මේ උපයෝගී ගන්නකොට අපිට දැනෙච්ච දේ තමයි අර සාකච්ඡාවේදී අපි ඉදිරිපත් කරන්නේ. සාකච්ඡාවට අපි කොහොමද අපිට මේ දැනෙච්ච දේ sannivedanaya කරන්නේ? එතකොට මේ වාඩි වුණාම කුමක්ද මට දැනුනේ? මොන වගේ දේවල්ද මම ඉදිරිපත් කරගත්තේ? මොනවද මම ඉස්සරහින් තියාගත්තේ? ඒ ඉස්සරහින් තියාගත්ත කමටහන
අපි තුමු වාඩි වුණාට පස්සේ උදරයේ පිම්බීම හැකිලිම Tamanට දැනෙනවා නම් ඒක අන්න මූල කමඨාන වශයෙන් තියාගන්න පුළුවන්. ඊළඟට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය Tamanට දැනෙනවා නම් අන්න ඒක මූල කමඨාන වශයෙන් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කයේ යම් යම් අනිකුත් දේවල් දැනෙනවා නම් ඒකත් අපිට මූල කමඨහන වශයෙන් තියාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ අපි තෝරාගත්ත මූල කමඨහන ගැන යම් හෝඩුවාවක් මේ වාර්තාවේ ඇතුළත් විය යුතුයි. ඊට පස්සේ ඒක කොහොමද අපි බහුලීකృత කළේ? නැවත නැවත ඒ කමඨහනට අපේ අවධානය යොමු කළේ කොහොමද කියන කරුණ ඇතුළත් විය යුතුයි. අපි දිමු ඊළඟට යම් යම් බාධා පැමිණියා නම් ඒවා ජයගත් ආකාරයේ මේ වාර්තාවට ඇතුළත් විය යුතුයි. ඊට පස්සේ අපි සක්මන් භාවනාවේදී කොහොමද කටයුතු කළේ? සක්මනේදී කොහොමද අපි කමඨහනක් වැඩුවේ? ඒ පාදයේ ස්පර්ශ වෙනකොට අපි පාදයක් ගානේ අපේ සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. එතන අපි සිහිය පිහිටවනවා. දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. එතන අපි සිහිය පිහිටවනවා. එතකොට මේ විදිහට කටයුතු කරන්න අන්න ටික ටික අපේ හිත වර්තමානයට පැමිණෙන්න පටන් ගන්නවා. වර්තමානයේ හිත පිහිටනවා. ඒක ඊටාම වැදගත් වෙනවා. එහෙම නැත්නම් අපේ හිත සාමාන්‍යයෙන් පුරුදුලා තියෙන්නේ අතීතයට දුවනවා, අනාගතයට දුවනවා. ඔය වගේ අතෝරක් නැතිව මේ වටවලල්ලේ යන්න තමයි අපේ හිත පුරුදුලා තියෙන්නේ. නමුත් දැන් අපි උත්සාහන්ත වෙනවා මේ මොහොතේ ජීවත් වෙන්න. ඒක මේ ප්‍රශ්න වලින් පැනලා යන්න, අතීතයෙන් පැනලා යන්න, අනාගතයෙන් පැනලා යන්න දඟලන දැඟලීමක් නෙමෙයි. ඒ වෙනුවට මේ මොහොතේ සිද්ධ වෙන සිද්ධියත් එක්ක මුහුණට මුහුණලා බොහොම විවෘත භාවයකින් නිර්භීතව කරන ගනුදෙනුවක් එතන තියෙන්නේ. ඒ සඳහා තමයි උත්සාහන්ත වෙන්නේ. ඉතින් එහෙම කටයුතු කරනකොට තමයි අපිට ටික ටික අපි තුල ප්‍රඥාවක් නුවණක් දියුණු වෙන්න පටන් ගන්න. ඉතින් බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මේ කටයුත්තේදී අපේ හිත විසිරලා තිබුණොත්, හිත ඒකාග්‍ර වෙලා තිබුණේ නැත්නම් මේ කටයුත්ත කරන්න අමාරුයි. ඒ නිසා සමතයකින් අනුග්‍රහ කරන්න කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. ඒ කියන්නේ අපේ හිතේ තියෙන මේ විසිරිච්ච ස්වභාවය මගහරව ගන්න, ඒ වෙනුවට අපේ හිතේ ඒකාග්‍රතාවයක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ විවිධ උපක්‍රම පෙන්ලා දීලා තියෙනවා. විවිධ භාවනා උපක්‍රම පෙන්ලා දීලා තියෙනවා. ඒ බඳු භාවනා උපක්‍රම වල යම් යම් කාල පරිච්ඡේදවලදී නිරත වෙමින් අපි උත්සාහන්ත වෙනවා හිතේ ඒකාග්‍රතාවය දියුණු කරගන්න. ඒකාග්‍රතාවය වර්ධනය කරගන්න. හිත හොඳට තැම්පත් කරගන්න. අන්න ඒ බඳු සමාහිත හිතක්, ඒකාග්‍ර වෙච්ච හිතක්, තැම්පත් වෙච්ච හිතක් තමයි භාවනාවකදී විපස්සනාවක් දක්වා අරගෙන යන්න සුදුසු වෙන්නේ. ඉතින් එතකොට ඒ සමත අනුග්‍රහිතයකින් අනුග්‍රහ කරන ලද සිත තමයි ඊළඟට අපි ප්‍රඥාව දියුණු කිරීම සඳහා උපයෝගී කරගන්නේ. සමාහිතෝ යතහ භූතං පජානාති පස්සති කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ හොඳට සමාහිත හිතක් සහිත නම් අන්න ඒ බඳු සමාහිත හිතකින් අපිට පුළුවන් මේ රූපයේම නැත්නම් මේ කයේම තියෙන යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහන්ත වෙන්න. ඒ වගේම මේ කය ආශ්‍රිත හෝ හිත ආශ්‍රිත යම් යම් වේදනාවන් වල යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහන්ත වෙන්න පුළුවන්. ඒ වගේමයි මේ හිතේම යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහන්ත වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි ඇතුළතට නැමිලා කටයුතු කරනකොට එම අවබෝධයම අපිට බාහිරටත් යොදන්න පුළුවන්. අජ්ජත් බහිද්දා වශයෙන් අපිට මේ ඇතුළතම අත්දැකීම් සම්භාරය, ඒ ඇතුළතම අපි ඇති කරගන්නා වූ අවබෝධය අපිට පුළුවන් ඕනේ නම් ණය විපස්සනාවකින්, අනුමාන ඥානයකින් එළියටත් දාලා බලන්න, බාහිරටත් යොදලා බලන්න. එතකොට අපිට තේරෙනවා මේ බඳුම ස්වභාවයක් තමයි එළියෙත් තියෙන්නේ. මේ අපි ඇතුළත දැකපු චිත්‍රයම තමයි බාහිරත් තියෙන්නේ කියලා අන්න අපිට ටික ටික මේ අජ්ජත් බහිද්දා බෙහෙදේ පවා නැති වෙලා ගිහිලා මේ හුදු හේතුඵල දහමක් මෙතන තියෙන්නේ කියලා ගැඹුරු වැටහීම් ඇති වෙන්න අවකාශය තියෙනවා. මෙන්න මේ වගේ පාරක් තොර විපස්සනා අනුග්‍රහිතේ බුදුරජාන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඉතින් අපි දීර්ඝ කාලීනව එතකොට අර මූලික හැකියාවන් ටික හදාගෙන දිගු කාලීන වශයෙන් මේ ප්‍රඥාව දියුණු කරන වැඩපිළිවෙලට සම්බන්ධ විය යුතුයි. ඒක තමයි ඒකතකින් අපිට දීර්ඝ කාලයක් කරන්න තියෙන්නේ. හැබැයි ඉතින් ඒත් ආධුනිකයෙකුට එකපාරටම මෙතෙන්ට එන්න බෑ. එයාට අර මූලික සුදුසුකම් ටික හදාගන්න යම් කාලයක් ගත වේවි. ඒ ගැන හිතේ පසුතැවිල්ලක්, කනස්සල්ලක් ඇති කරගන්න එපා. මොකද
මේ හිතේ ඒකාග්‍රතාවය හදාගන්නත් යම් කාලයක් ගත වෙනවා. මොකද අපේ හිත වර්තමානයේ කාලයේදී බොහොම විසිරිච්ච පරිසරයක තමයි තියෙන්නේ. අපි S2 ඇරලා මොනවා හරි දෙයක් බලපු ගමන් අපේ හිත විසිරෙන්න ගන්නවා. මොකද නිරන්තරයෙන්ම ඇහෙන් දකින්න තියෙන්නේ මේ අපේ මනසට අහිතකර දේවල් කියන්න පුළුවන්. මනස කෙලෙසන, මනස දූෂිත කරන දේවල් තමයි බොහෝ සෙයින් අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේමයි අපිට කනෙන් අහන්න ලැබෙන්නේ අන්න ඒ බඳුම දේවල්. නාසයෙන් ආග්‍රහණය කරන දේවල් හරහාත් අපේ හිතේ යම් පමණක කෙලසීමක් සිද්ධ වෙන්න පුළුවන්. දිවෙන් බලන රස හරහා, කයෙන් ලබන ස්පර්ශයන් හරහා. එතකොට අපේ හිතේ යම් විසිරීමක්, අර තිබිච්ච තැම්පත් භාවය paludu වීමක්, දුර්වල වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නම් ඉතින් අපිට නැවත නැවත හිත අලුත් වැඩියා කරන්න වෙනවා. නැවත නැවත හිත ඒකාග්‍ර කරන්න සිද්ධ වෙනවා. හිතේ තිබෙන ඒ එකලස් භාවය නැවත නැවත සකස් කරන්න සිද්ධ වෙනවා. එහෙම කර කර තමයි අපි ඒක ඒකාග්‍රතාවය පවත්වමින් ඒක නැවත නැවත ශක්තිමත් කරගනිමින් තීව්‍ර කරගනිමින් තමයි අපි ඉස්සරහට යන්නේ. ඉතින් එතකොට මෙන්න මේ වගේ පාරක් තමයි අපිට යන්න තියෙන්නේ. ඒක බලාපොරොත්තු වෙන්න එපා දවසෙන් දෙකෙන් සියල්ල සිද්ධ වෙයි කියලා. මේ හිතට වැඩෙන්න කාලයක් දෙන්න. අපි පුංචි පැලයක් පොළවේ පැල කරාට පස්සේ අපි කරන්නේ ඒකට ඔන්න උවමනා පමණට වතුර ටිකක් වක් කරනවා. ඒ වගේම උවමනා නම් පොහොර ටිකක් යොදනවා. ඊළඟට සත්තුන්ගෙන් ඒක ආරක්ෂා කරගන්නවා. ඒ අවශ්‍ය කරන හේතු සම්පත් ටික ලබලා දෙනවා. එතකොට අන්න ඒ පැලේ බොහොම නිරෝගීව නිසිනින්දේ වැඩෙනවා. අන්න ඒ වගේ තමයි අපේ භාවනාවත්. අපේ මේ හිතරත් ඒ වමනා කරන පරිසරය, ඒ අනුග්‍රහ ටික ලැබෙනවා නම් අන්න හිතත් බොහොම ස්වාභාවිකව ටික ටික වර්ධනය වෙන ගතියක් තියෙනවා. අපිට තියෙන හැමදාම මේ කටයුත්තේ යෙදෙන්න. දිනපතා වෙන් කරගත්ත කාල පරිච්ඡේදයකදී මේ කටයුත්තේ අපි යෙදෙනවා. අපි තුමුන්න අපි උදේම නැගිටලා මේ සතිය පිහිටවලා තව ටිකක් මේ තමන්ගේ සතිමත් බව දියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. තවත් ටිකක් අපේ හිතේ ඒකාග්‍රතාවය වර්ධනය කරගන්න උත්සාහන්ත වෙනවා. ඒ වර්ධනය වෙච්ච ඒකාග්‍රතාවය උපයෝගී කරගෙන තවත් ටිකක් නුවණ දියුණු කරගන්නත් උත්සාහන්ත වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපි දවසේ යම් කාල පරිච්ඡේදයක් අපේ ආධ්‍යාත්මික දියුණුවක් වෙනුවෙන් ගත කරනවා නම් අන්න අපිට පුළුවන් වෙනවා ටික ටික මේ අපේ ඇතුලේ ප්‍රඥාවක් දියුණු වෙලා නැත්නම් සම්මා දිට්ඨියක් දියුණු වෙලා ඒ අවශ්‍ය කරන චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් දක්වා ඉස්සරහට යන්න. ඒ කාරණාවයි මේ අනුග්‍රහිත සූත්‍රයේදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. අපි දැන් විස්තර කරපු මේ ක්‍රම පහට යම්සි කෙනෙක් යම්සි යෝගාවචරයෙක් යම් භික්ෂුන් වහන්සේ නමක් කටයුතු කරනවා නම් අනුග්‍රහ කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා පංචහි භික්ඛවේ අංගේහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති ඵලාච හෝති චේතෝ විමුක්ති ඵලානි සංසාච පඤ්ඤා විමුක්ති ඵලාච හෝති පඤ්ඤා විමුක්ති ඵලානි සංසාච කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ සීලයෙන් අපි අනුග්‍රහ කරනකොට, සුතයෙන් අනුග්‍රහ කරනකොට, සාකච්ඡාවකින් අනුග්‍රහ කරනකොට, සමතයකින් අනුග්‍රහ කරනකොට, විපස්සනාවකින් අනුග්‍රහ කරනකොට මෙන්න මේ අංග පහකින් අපි විටින් විට ඒ අවස්ථානුකූලව අපේ හිතට අනුග්‍රහ කරනකොට අන්න මේ හිතේ නිවැරදි සම්මා දිට්ඨියක් සම්‍යක් දෘෂ්ටියක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක හොඳට වර්ධනය වෙන්න එතකොට ඒක චේතෝ විමුක්තියක් දක්වා හිතේ ඇති වෙන හාත්පස නිදහසක් භුක්ති විඳින මට්ටමක් දක්වා යන්න අවකාශය සැලසෙනවා. ඒක තව ශක්තිමත් වෙවි මේකට තව ප්‍රඥාවක් විපස්සනාවත් එකතු වෙලා අන්න ප්‍රඥා විමුක්තියක් දක්වා යන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා මේ අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නිවන් සුවය සාක්ෂාත් කරනවා කියන්නේ මෙන්න මේ වගේ පාරක්. ඒ කියන්නේ මේ විදිහට හොඳට අනුග්‍රහ කරමින් මේ කටයුත්තට අපි සාදර වෙමින් ඒ වගේම ඒ චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් එල්ල කරගෙන යන ගමනක් එක අතකින් තියෙනවා. ඉතින් මේ එක අතකින් මේ යන නිවන් මාර්ගයේ හෝඩුවාවක් තමයි භාගතුන් වහන්සේ මෙතෙන්දි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙදී උපකාර කරන මේ උපකාරක ධර්ම අනුග්‍රහ අපි විටින් විට උපයෝගී කරගන්න ඕනේ. ඇතැම් වෙලාවට බණ ටිකක් අහලා අපේ හිත තව ටිකක් ශක්තිමත් කරගන්න ඕනේ. ඇතැම් විට සාකච්ඡාවක් කළා ප්‍රඥා මේ යම් කල්යාණ මිත්‍රයෙක් එක්ක සාකච්ඡාවක් කළා අපිට තව භාවනාවේ යම් කිසි ගැටලු සහගත තැන් සැකමුසු තැන් තියෙනවා නම් ඒවා දුරු කරගන්න. හොඳ විශ්වාසයෙන් යුක්තව අපේ වැඩේ කරගෙන යනවා.
ඒ වගේමයි අපේ හිතේ විසිරිච්ච ස්වභාවය අඩු කරගන්න අපේ සමතයකින් අනුග්‍රහ කරනවා. ඒ වගේම දීර්ඝකාලීන වශයෙන් තව තව අපේ ප්‍රඥාව දියුණු කරමින් අපි ඉස්සරහට කටයුතු කරගෙන යනවා. ඉතින් මේ විදිහට දිගට අපි කටයුතු කරනවා නම් අපිට අවස්ථාව සැලසෙනවා මේ භාවනාව ඉස්සරහට කරගෙන යන්න. දිගට වඩ아가ගෙන යන්න. ඒ නිසා මම හිතනවා මේ පින්වතුන්ට අද මේ ආරම්භක අවස්ථාවක් වශයෙන් මේ කරුණ ටික ප්‍රමාණවත් වෙයි කියලා. ඉතින් භාවනාව සතුටින් කරන්න. භාවනාව බරක් කරගන්න එපා. ලොකු කරදරයක් කරගන්න එපා. සක්මනට ගියාම සක්මනේ බොහොම සැහැල්ලුවෙන් යෙදෙන්න. ඒ පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට හිත සැහැල්ලුවෙන් එතන තියන්න. හිතට ඕනට වඩා කරදර කරන්න යන්න එපා. හිත පීඩාකාරී කරගන්න එපා. මේක මහා බරක් කරගන්න එපා. ඒ වෙනුවට මේ අනිකුත් වැඩ කටයුතු වලින් බැහැර වෙලා අනිකුත් බහුතරයක් පිරිස මේ කාමයන් ඔස්සේම දුවගෙන යනකොට මට මේ අන්තං බුදුබණක් ඇහිලා මම මේ ආධ්‍යාත්මික දියුණුවක් වෙනුවෙන් කටයුතු කරනවා නේද කියලා තමන් ගැන පුංචි සතුටක් ඇති කරගෙන මේ කටයුත්තේ යෙදෙන්න. මොකද භාවනාවට හරීම වැදගත් ඒ තෘප්තිමත් බව. විශේෂයෙන්ම අපේ හිතේ තියෙන සොම්නස් ගතිය, ප්‍රමෝදය ඊටම වැදගත් වෙනවා. ඒ බඳු සොම්නස් සහගත ප්‍රමෝද සහගත සිතක් තමයි ටික ටික සමාධිමත් සිතක් දක්වා වර්ධනය වෙන්නේ. ඒ නිසා සක්මනේ යෙදෙනකොටත් බොහොම සැහැල්ලුවෙන් අපි මේ කටයුත්තේ යෙදෙනවා. ඊළඟට පරයන්ක භාවනාවට ඇවිල්ලා වාඩි වෙනකොටත් අපි හොඳට සකස් වෙලා වාඩි වෙලා සමබර ඉරියව්වක් සකස් කරගෙන අපි වර්තමානට හිත අරගෙන අපි ඉස්සරහින් තියාගත්ත මේ මූල කමඨහන දිහා නැවත නැවත දකිමින් නැවත නැවත අපි එතන සිහිය පිහිටුවමින් තව තව සතිය සමාධිය ප්‍රඥාව දිනු කරගන්න උත්සාහන්ත වෙනවා. මේ කරන දේ ගැන අපි සතුටු වෙනවා. ඒක අපි අගය කරනවා. එතකොට තමයි මේක බරක් කරගන්න නැතුව ඉස්සරහට යන්න අවස්ථාව සැලසෙන්නේ. ඒ නිසා අපි මේ සියලු දෙනාටම අද මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්න සියලු දෙනාටම ඒ සියලු සහයෝගය උපකාර සියල්ල ලැබිලා මේ කරන කටයුත්ත අද මේ පටන් ගත්ත කටයුත්ත සාර්ථක කරගන්න අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ කෙටි ධර්මානුශාසනය අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.